ඔබ සැමට තෙරුවන් සරණයි. දහම් අසනු කැමති පින්වත් ඔබ වෙනුවෙන් බෞද්ධ මාධ්‍යජාලය තුළ දායකත්ව ධර්ම දේශනාවයි අපි මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. සුපින්වත්නි, අද දවසේදී ඒ සඳහා අප කෙරෙහි දයානුකම්පාවෙන් අපගේ දම්සභා මණ්ඩපයට වැඩමවා වදාලා පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපි සැවොම එක්ව අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ප්‍රථමයෙන්ම සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ ධර්මානුශාසනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ චාමර රොද්රිගු, සාගරිකා පෙරේරා, උපුල් ධම්මික පෙරේරා, අශෝකා ශ්‍රයානි, නයනා කීර්ති, සුමිත්‍රා ශාන්ති යන දරු මුණුබුරු මිනිබිරියන් විසින්. ඒ මතක් කිරීමත් සමගින් පින්වත්නි, අපි සැවොම ධර්ම ශ්‍රවණයට ප්‍රථම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නවත වාරයක් සාදුනාදයක් පවත්වා নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම බෞද්ධ ආරූප වාහිනිය, බෞද්ධ ගුවන් විදුලිය, බෞද්ධ මාධ්‍ය ජාලයේම සම්බන්ධ කරගෙන
ධර්ම දානමය මහා පින්කමක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න සූදානම් වෙන දවසක්. පින්තුනි, අද දවසේ ඔබ හැම දිනම සූදානම් වෙන්නේ ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්මාවබෝධය කරා යන කෙනෙකුට අවශ්‍ය මොන වගේ ගුණධර්මද? ධර්මාවබෝධය කරා යන්න අපි මොන විදිහේ ගුණධර්මද ජීවිතේ එකතු කරගන්න ඕන? මේ වගේ කරුණු ටිකක් අද දවසේ අපි කතා කරමු. පින්තුනි, විශේෂයෙන්ම ධර්මයේ කරා යන කෙනාට මුලින්ම ඇති කරගන්න ඕනේ සම්මා දිට්ඨියක් තියෙනවා. ධර්මාවබෝධය ගැන අපි කතා කරනකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය, චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. ඒ අවබෝධය ලබන්න නම් ඒ සියල්ලට පෙර ඇති කරගන්න ඕනේ සම්මා දිට්ඨියක් තියෙනවා. ඒකට අපි කියනවා කම්මස්ස කතා සම්මා දිට්ඨිය. මෙලොව පරලොව ගැන විශ්වාසය ඇති කරගන්න ඕනේ. කර්ම කර්මඵල විශ්වාසය ඇති වෙන්න ඕනේ. පින්පව් ගැන විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. ඒකටම අපි ධර්මයේ කියනවා දසවස්තුක සම්මා දිට්ඨිය කියලා. අපි ටිකක් විස්තර ඇතුව කතා කරොත් ඒ දසවස්තුක සම්මා දිට්ඨිය උගන්වනවා දන් දීමේ විපාකයක් ඇත. අන්න අපි පිළිගන්න ඕනේ විශ්වාසයක්. දන් දුන්නාට පස්සේ විපාකයක්, කර්ම විපාකයක්, මේක පිනක්. මේ පිනේ විපාක මට ලැබෙනවා කියලා දන් දෙන කෙනාට විශ්වාසයක් තියෙන්නට ඕන. ඊළඟට අපි නැති බැරි අයට පිහිට වෙනවා. පූජාවක් හැටියට දන් දෙනවා වගේමයි පරිත්‍යාග හැටියට දෙනවා. එතකොට මේ අසරණයන්ට නැති බැරි අයට අපි පිහිට වෙනකොට උදව් උපකාර කරනකොට අප උපස්ථාන කරනකොට ඊවැ විපාකයක් අපිට ලැබෙනවා. අන්න පිළිගන්නවා. ඊළඟට මෙලවක් ඇත පරලොවක් ඇත කියලා කියන්නේ මෙලව කියලා කියන්නේ මේ ජීවිතේ අපි ඉන්නවා කියන එක කොහොමද දන්නවනේ. එතන මෙලවක් ඇත කියන්නේ මේ පෙර ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලා කර්මානුරූපීවයි මම මේ ජීවිතේ ඉපදිලා ඉන්නේ. මම කර්මයේ දායාද කරගෙන ඉපදිච්ච කෙනෙක් කියන විශ්වාසය ඇති කරගන්නවා. සසරේ ඉපදෙමින් ආපු කෙනෙක් මම කියලා අන්නේ විශ්වාසයෙන් ජීවත් වෙන්න කියලා. ඊළඟට පරලොවක් ඇත කියලා කියන්නේ මරණින් මත්තේ මම ආයෙමත් මේ රැස් කරගන්න දේවල් වල විපාක අරගෙන යන ගමනක වැටිච්ච කෙනෙක්. ඒ නිසා මං කවදා කොතන කොයි මොහොතේ මැරුණත් කෙලෙස් සහිතව නම් ඉන්නේ ඒ කාන්තෙන් උපදිනවාමයි කියන පරලොව ගැන විශ්වාසය ඇති කරගන්නට ඕන. ඊළඟට දෙමව්පියන්ට සැලකීමේ විපාක තියෙනවා කියලා පිළිගන්න ඕන. ඊළඟට විස්තර කරනවා සැප දුක් කර්මයන්ගේ විපාක. ඒ කියන්නේ අපි කරන හොඳ නරක කර්මයන්ගේ විපාක අපිට ලැබෙනවා කියලා පිළිගන්න ඕන. ඒක ධර්මයේ තවත් විදිහකට පෙන්නනවා යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. තමන් කරන දේ යහපත් නම් යහපත් විපාක තමන්ට ලැබෙනවා. තමන් කරන දේ අයහපත් නම් ඒකේ අයහපත් විපාක තමන්ට ලැබෙනවා කියලා පිළිගන්න. එතකොට මේ මම කරන කියන හිතන හැම දෙයකම විපාකේ මට යහපත් දෙයක් කරොත් යහපත් විපාක හැටියටත් අයහපත් දෙයක් කරොත් අයහපත් විපාක හැටියටත් මට ලැබෙනවාමයි කියලා පිළිගැනීමක් විශ්වාසයක් ඇති කරගන්නට ඕන. ඊළඟට ලෞකික සම්මාදිට්ඨිය විස්තර වෙනවා ඕපපාතික සත්‍යයන් ගැන පිළිගන්න ඕන කියන. ඕපපාතික සත්‍යය කියලා කියන්නේ නිරේ නිරිසත්තු පහළ වෙන්නේ ඕපපාතික. പ്രേත ලෝකේ പ്രേතයන් පහළ වෙන්නේ ඕපපාතික. දිව්‍ය ලෝකේ දෙවියන් පහළ වෙන්නේ ඕපපාතික. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් පහළ වෙන්නේ ඕපපාතික. හැබැයි අපිට මේ එකක්වත් පේන්නේ නැහැ. මේ පියවිය හැට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට අපිට පෙනුන්නේ නැහැ කියලා අපි කියන්න ගත්තොත් ඕවා කොහෙද තියෙන්නේ? එහෙම තියෙනවා නම් අපිටත් පෙරෙන්න එපා. කොහෙද ඔය අපායේ තියෙන්නේ කියලා අපි මේ බුද්ධ දේශනාවේ තියෙන සතර අපායේ දිව්‍ය ලෝක ආදී මේ සත්ත්ව ලෝකයන්ට ගරහා කරන්න, නිඳා කරන්න, බනින්න පටන් ගත්තොත් එතනින්ම ලෞකික සම්මාදිට්ඨියට එන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා ඕපපාතික සත්‍යයන් ලෝකේ උපදිනවා කියලා පිළිගන්න ඕන කියන. ඒ පිළිගැනීමත් එක්ක තමයි දැන් ඕපපාතික උපත පිළිගන්නවා කියන්නේ නිරය පිළිගන්නකොට මේ പ്രേත ලෝකේ ගැන පිළිගන්නකොට මේ අපායේ දුක ගැන පිළිගන්න කෙනා තමයි මේකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ. මේවා පිළිගන්නේ නැති කෙනාට සසර බයක් ඇති වෙන්නේ නැහැ. ඒවා පිළිගත්තේ නැත්නම් කොහෙද මරුණාට පස්සේ කොහෙද උපදින්නේ? කවුද අපායේ දැක්කේ? මොන විද්‍යාඥයාටද අහුනේ? ওই වගේ රටේ නැති පුහු තර්ක කර කර අපි හිටියොත් අපිට පරලොව ගැන
මරණින් මත්තේ මමත් මේ වගේ තැනකට වැටුනොත් මොන වගේ දුකක් විඳින්න සිද්ධ වෙයිද කියලා පරලෝ බයක් ඇති වෙන්නේ සසර බය උපදින්න නම් ඒකාන්තයෙන් ඕපපාතික උපත පිළිගන්න කෙනෙක් වෙන්න ඕන. එහෙමනම් ලෞකික සම්මාදිට්ඨියට එන්න අනිවාර්යෙන් ඕපපාතික සත්‍යයන් ඉන්නවා කියලා පිළිගන්න ඕන කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ලෝකේ ඉන්නවා කියලා පිළිගන්න ඕන කියලා. එතකොට කවුද තමන්ගේම නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු? ඒ තමයි බුදුරජාණන් වහන්සේ. රහතන් වහන්සේලා. මෙවැනි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මාර්ගඵලලාභී ශ්‍රාවකයන් මේ ලෝකේ ඉන්නවා. ඒ අය හිටියා. එහෙමනම් මේ ධර්මය අවබෝධ කරගත්ත පිරිස් ලෝකේ හිටියා කියලා තුනුරුවන් ගැන විශ්වාසයක් ඇති වෙන්න ඕන. එතකොට ওই තුනුරුවන් ගැන විශ්වාසය ඇති වෙලා හරියටම හදවතින්ම තෙරුවන් සරණ යන්න නම් අර ලෞකික සම්මාදිට්ඨියේ තියෙන සියල්ල ඇති කරගත්ත කෙනෙක් වෙන්නට ඕන. කර්මඵල විශ්වාසයක් නැත්නම් මෙලෝ පරලෝ පිළිගන්නේ නැත්නම් තමන් කරන යහපත් අයහපත් කර්මයන්ගේ විපාක තමන්ට එනවා කියලා විශ්වාසයක් නැත්නම් කරන පිනේ විපාක ලැබෙනවා කියලා විශ්වාසයක් නැත්නම් අපාය පිළිගන්නේ නැත්නම් ඕපපාතික සත්‍යයන් පිළිගන්නේ නැත්නම් කවදාවත් එයා හදවතින් තෙරුවන් සරණ යන්නේ නැහැ. ඒ කෙනාට තෙරුවන් සරණ ගිහිල්ලා තුනුරුවන් ගැන අචල සද්ධාාවක් කීයටවත් ඇති කරගන්න ඔහු උත්සාහ කරන්නේ මේ සසර බය දකින්න කෙනාමයි සද්ධාවට එන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ උපනිෂ කියලා සූත්‍රයක් තියෙනවා. මේකේ පෙන්නනවා සද්ධාව ඇති කරගන්න එකම හේතුව හැටියට පෙන්නනවා දුක්ඛූපනිසා සද්ධා කියලා. සද්ධාව ඇති වෙන්න හේතු වෙන දෙයක් තමයි දුක්ඛ උපනිසා සද්ධා. දුක ගැන ඇති කරගන්න අවබෝධය. සංසාර දුකක් තියෙනවා. මේක මහා භයානක ගමනක්. මේ භයානක ගමනේ මිදෙන්නේ කොහොමද කියලා කල්පනා කරන සසර බය ගැන හිතන කෙනා තමයි තෙරුවන් සරණ යන්නේ සංසාර දුකින් මිදීම පිණිස. බුදුරජාණන් වහන්සේ පිහිට කරගන්නේ ධර්මයේ පිහිට කරගන්නේ ශ්‍රාවක සංඝයා පිහිට කරගෙන තෙරුවන් පිහිට කරගෙන මේ සසර ගමනින් බේරෙන්න උත්සාහ කරන්නේ අන්න ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනා. ලෞකික සම්මාදිට්ඨිය නැති කිසිම කෙනෙක් අවබෝධයෙන් තෙරුවන් සරණ යන්නේ නැහැ. නිකන් බුද්ධං සරණම් කියන්න පුළුවන්. පොඩි ළමයිනුත් කියන්නේ මෙලෝ දෙයක් දැනගෙන යන්නේ. එතකොට ඒ ළමයින්ට පොඩි කාලේ ඉඳන් කටපාඩම් කිරිවොත් කියනවා. බුදුන් අඳිනවා. පන්සිල් ගන්නවා. එතකොට මේවා කිව්වට අපි අන්න ඒ විදිහට නිකන් අර කියන්නම් වාලේ අපි බුද්ධං සරණම් ධම්මං සරණම් කියලා එහෙම පුරුදු වුණාට කර්මඵල විශ්වාසය නැත්නම් මෙලෝ පරලෝ පිළිගැනීම නැත්නම් ඒ කෙනාට තුනුරුවන් ගැන තියෙන පැහැදීම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පරිප්ලෝ පසාදස්ස පඤ්ඤා නපරිපූර්ති කියනවා. එයාට තියෙන ඉල්පෙන සද්ධාාවක් කියනවා. වෙනස් වෙන සද්ධාාව. ඒ වෙනස් වෙන සද්ධාව තියෙන කෙනාට පඤ්ඤා නපරිපූර්ති. ප්‍රඥාවක් පිරෙන්නේ නැහැ කියනවා. ඒ සද්ධාව ප්‍රඥාවට යන්න බෑ කියනවා. අපි නිකන් කියන්නේ මෝඩ සද්ධාව කියලා. අන්නේ සද්ධාව. තවත් ධර්මයේ කියනවා අමූලිකා සද්ධාව, මුලක් නැති සද්ධාව. අන්නේ සද්ධාව තුල ධර්මාවබෝධයට යන්න බෑ. එහෙමනම් අපි ධර්මාවබෝධය නම් අපි ඉලක්ක කරන්නේ. ධර්මාවබෝධයට නම් අපි ආස කරන්නේ. ඒ කරා යන්න පියවරෙන් පියවර යන්න ඕන ගමනක්. ඒකයි පහාරාද කියලා සූත්‍රයක් තියෙනවා. මේ පහාරාද සූත්‍රය විස්තර කරනවා බුද්ධ ශාසනයත් හරියට මහා සාගරයට බහිනවා වගේ කියන. සාගරයට බහින කෙනා වෙරළට ගිහිල්ලා ඉස්සරලා මුහුදේ රැල්ල පාගන්න පුළුවන්. අඩිය තියෙනකොටම මහා අගාධයක් නෙමෙයිනේ මහා සාගරය කියන්නේ. ටික ටික පිළිවෙලින් තමයි කියන මහා සාගරයේ ගැඹුරට යන්නේ. අනු පිළිවෙලකින් ගැඹුර කරා යන ස්වභාවයක් කියන මහා සාගරයේ තියෙන. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශාසනයත් ඒ වගේ කිය. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. පිළිවෙලින් තමයි කිව ටික තමයි කිව අවබෝධයට යන්නේ. එහෙමනම් අපි ඉස්සරලාම මෙලෝ පරලෝ විශ්වාසය ඇති කරගෙන කර්මඵල විශ්වාසය ඇති කරගෙන සසර බයක් උපදවාගෙන මේ භයානක සසර ගමනින් මිදෙන මගේ ශාස්ත්‍රවරයා හැටියට මම බුදුරජාණන් වහන්සේ පමණක් පිළිගන්නවා කියන හැඟීමට හදවතින්ම ඇවිල්ලා තමයි බුද්ධං සරණං කියන්න ඕන.
බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පමණයි මේ සංසාර ගමනින් මිදෙන්න තියෙන එකම ප්‍රතිපදාව මාර්ගය. ඒ ධර්මයේ පමණක් මං හදවතින්ම පිළිගන්නවා කියන හැඟීමට ඇවිල්ලා ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. මේ ධර්ම මාර්ගය අනුගමනය කළ ප්‍රතිඵල ලැබපු අය හිටියා. එහෙනම් මටත් පුළුවන්. අන්නේ විශ්වාසය තුල තමයි ශ්‍රාවකයන් සරණ යන්නේ. එහෙම තෙරුවන් සරණ ගිය කෙනා අන්න ලෞකික සම්මාදිට්ඨියේ පිහිටලා ඒ කෙනාගේ ඊළඟ ඉලක්කය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අර චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්න ඊළඟට උත්සාහ කරන. අන්න එහෙම උත්සාහ කරන කෙනා පිළිවෙලින් සීලයක පිහිටනවා. එතකොට සද්ධාාවක් නැති කෙනා කවදාවත් සීල් රකින්නේ නැහැ. සද්ධාාවක් නැහැ කියන්නේ අපායේ බය දකින්නේ නැහැ, කර්මඵල විශ්වාසයක් නැහැ. එයා කවදාවත් සීලයක් රකින්නේ නැහැ. සීල් රකින්නෙම තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති වෙච්ච සසර බය දකින්න කෙනා තමයි කය වචනේ සංවර කරගෙන සීලයකට එන්නේ. එතකොට සද්ධාවන්ත කෙනා සීල් රකින්නවා. ඒ සීලය තුල පිහිටන කෙනා තව තවත් ධර්මයේ ඉගෙන ගන්නවා. සුත දහම් දැනුම ගොඩ නගනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක හරියට රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය රැක ගන්න බැරි වෙලාවත් සතුරු සේනාවක් මගේ රට ආක්‍රමණය කරොත් කොහොමද මම මේ සතුරන් පරාජය කරන්න කියලා රජ කෙනෙක් මොකද කරන්නේ? තමන්ගේ රට ආරක්ෂා කරන ආරක්ෂිත ක්‍රමෝපායන් ගොඩාක් අනුගමනය කරනවා. මේක නගර සූත්‍රය කියලා තියෙන බොහොම ලස්සන දේශනාවක්. මේකේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අපි කෙටියෙන් නිකන් බලමු. මේ දේශනාවේ තියෙනවා රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය රැක ගන්න කල්පනා කරන කෙනා ඉස්සල්ලාම කරන්නේ නගරේ මැද ගැඹුරට හාරලා ඒසිකා ස්තම්භය කියලා කුළුණක් පිහිටවනවා කියන. නගරේ මැද ගැඹුරට හාරලා කුළුණක් හිටවනවා. ඒකට එදා හැඳින්වුවේ ඒසිකා ස්තම්භය. මේ කුළුණ උඩට නැගලා වටපිට බලන්න පුළුවන්. හාත්පස බලනකොට මේ කුළුණට නැගලා තමයි බලන්න තියෙන්නේ. ඈතින් කොහෙන් හරි සතුරු සේනාවක් එනවද? කොයි දිශාවෙන් හරි ආක්‍රමණයකට එනවද කියලා වටපිටාව හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊතා උස්සු කුළුණක් පිහිටවනවා කියන. ඊළඟට මේ තමන්ගේ රාජ්‍ය වටේට දියාගලක් කනිනවා කියනවා. වටේට දියාගලක් කනිනවා. එතකොට එකපාරට ඇතුල් වෙන්න බෑ. මේකෙන් පීනගෙන තමයි මෙහා පැත්තට එන්න තියෙන්නේ. එතකොට ගැඹුරු දියාගලක් කනිනවා. ඒ විතරක් නෙමෙයි දියාගලට මෙහා පැත්තෙන් ඊතා උස්සු ශක්තිමත් තාප්පයක් ගහනවා කියන. ප්‍රාකාරයක්. දැන් ওই මෙහි ලංකාව ආක්‍රමණය කරන්න ආපු අයත් ගැහුවේ ප්‍රාකාර ටිකන්නේ තියෙන්නේ. අපි කියනවා ගාල්ල කොටුව කියයි. මේ කොටුව කියලා අපි හඳුන්වන යාපන කොටුව කියයි. මහා ප්‍රාකාර ගහගෙන තමයි ඉස්සල්ලාම ආරක්ෂා වෙලා හිටියේ. එතකොට ඒ වගේ ඊතා උස්සු තාප්පයක් ප්‍රාකාරයක් ගහනවා කියන. එතකොට මේ වගේ ප්‍රාකාරයක් ගහලා ඊළඟට මෙයා කරන්නේ මොකද? රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය රැක ගන්න බැරි වෙලාවත් සතුරු සේනාවක් කඩාගෙන වැදුනොත් පරාජය කරන්න නම් නවීන ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ආයුධ ගබඩා රැස් කරනවා කියන නගරය තුල. ඊළඟට සිවුරග සේනාවක් හමුදාවක් රැස් කරනවා. එතකොට මේ වගේ රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය රැක ගන්න අනුගමනය කරන උපක්‍රම ගණනාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේ ඔක්කොම විස්තර කරලා බුදුරජාණන් වහන්සේ වදාලා මගේ ශ්‍රාවකයන්ටත් යුද්ධයක් තියෙනවා කියලා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවනුත් යුද්ධයක් කරන්නේ කවුරු එක්කද? මාර සේනාවක් එක්ක. කෙලෙස් යුද්ධයක් කරන්නේ. මේ මාර සේනාව පරාජය කරන්න උත්සාහ කරන මගේ ශ්‍රාවකයන්ගේ ඒසිකා ස්තම්භය හා සමානයි කිව්වා. අර කුළුණ හා සමානයි කිව්වා. තුනුරුවන් ගැන ඇති කරගන්න සද්ධාව. අන්න බුදුරජාණන් වහන්සේ තුනුරුවන් ගැන ඇති කරගන්න සද්ධාව අර නගරයේ ආරක්ෂාවට මැද හිටවන කුළුණට සමාන කරලා පෙන්නනවා. ඊළඟට නගරයේ වටේට කනින දියාගලට සමානයි කිව්වා. පව් කරන්න ඇති කරගන්න ලැජ්ජාව. පවට ඇති වෙන ලැජ්ජාව. හොරකමක් කරන්න, වැරදි වැඩක් කරන්න, ප්‍රාණඝාතයක් කරන්න ලැජ්ජාවක් තියෙනවා. එතකොට මේ හිරි කියලා අපි හඳුන්වන පවට තියෙන ලැජ්ජාව. ඊළඟට මේ වටේට බැඳපු ප්‍රාකාරයේ තමයි කීවා පවට තියෙන බය. කර්මඵල විශ්වාසය තියෙන කෙනා තමයි බය උපදව ගන්න. මේකේ විපාකයක් මා කරා එනවා කියලා හිතන්නේ කර්ම විශ්වාසයේ තියෙන කෙනා. පවට ලැජ්ජ බය. ඒ තුලින්ම තමයි සීලය හැටිකෙන්නේ.
අකුසල් කරන්න ඇති වෙන ලැජ්ජාවයි බයයි හිරියොතප් කියන දෙක තුල තමයි සීලේක පිහිටන්න උත්සාහ කරන්නේ. එහෙමනම් අර වටේට කනින්න දියාගලයි තාප්පයයි සීලයට උපමා කරනවා. පවට තියෙන ලැජ්ජා බය දෙක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රජ කෙනෙක් බැරි වෙලාවත් සතුරු සේනාවක් ආවොත් සතුරු සේනාව සමග යුද්ධ කරන්න ආයුධ ගබඩාවක් රැස් කරනවා. ඒ ආයුධ ගබඩාව හා සමානයි කිව්වා මගේ ශ්‍රාවකයන් තුල ඇති කරගන්න දහම් දැනුම. එහෙමනම් අපිට බුදුරජාණන් වහන්සේ උපමා කරේ හරියට රජ කෙනෙක් යුද්ධ කරන්න ආයුධ එකතු කරනවා වගේ. කෙලෙස් යුද්ධයට යන ශ්‍රාවකයන්ගේ ආයුධ ගබඩාව මොකක්ද? දහම් දැනුම. නිතර බණ අහන්න පුරුදු වෙන්න. බණ අහන්න නොදත් ධර්ම කරුණු දැනගන්න ලැබෙනවා. ඒ දන්න දෙයක් තියෙනවා නම් තව තව ගැඹුරින් තේරෙනවා. නිතර බණ පොත්පත් කියවන්න. ඒක එකපාරක් කියවලා දැන් නව කතාවක් නෙමෙයි බණ පොතක් කියන්නේ. එකපාරක් කියවලා පැත්තකින් තියන්න එපා. ඒ කියවපු දේ නැවත නැවත කියවන්න. ආයිමත් නුවණින් විමසන්න. යෝනිසෝ මනසිකාරයේ දෙන්න. ඒ අනුව විමස ජීවිතයට ගලපලා බලන්න. එතකොට මේ වගේ අපි නිතර බණ අහනවා නම් පොත් කියවනවා නම් ධර්ම සාකච්ඡා කරනවා නම් නිතර ධර්මයේම මෙනෙහි කරනවා නම් අන්න අපිට විශාල දහම් දැනුමක් අපේ ජීවිතය තුළ ගොඩ නැගෙනවා. බුදුරජාණන් වහන්සේ අර පහාරාද සූත්‍රයේම පහාරාද කියන අසුරේන්ද්‍රයට පෙන්නනවා පහාරාද අසුරයෝ මහා සාගරයට ආස කරනවා මහා සාගරයේ තියෙන කරුණු කීපයක් නිසා. එතන එක කාරණයක් කියනවා මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක් කියලා. වටිනා මුතු මැණික් සක්සිලා වෙරළුමිනි ආදී වටිනා සම්පත් සාගර පතුලේ තියෙනවා දැකලා අසුරයෝ මහා සාගරයට ආස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මගේ ශ්‍රාවකයෝ වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවොත් බුද්ධ ශාසනයට ආස කරන්නේ බුද්ධ ශාසනය කියන්නේ සම්පත් සාගරයක් කියෝ. මේ බුද්ධ ශාසනයේ වටිනා මැණික් වර්ග මාණික්‍ය රත්න 37ක් තියෙනවා කියෝ. සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවා තමයි කියව බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය රත්න 37. අන්න එහෙමනම් ඔබ හිතන්න ඕනේ මමත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. මමත් තෙරුවන් සරණ ගිහි. එහෙමනම් මට මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම සම්පත් ගැන මට දැනුමක් තියෙනවද? මම මේවා හරියට අඳුනගත්ත කෙනෙක්ද? අන්න පින්වතුනි අර ආයුධ ගබඩාවක් රැස් කරනවා වගේ දහම් දැනුම එකතු කරගන්න කෙනා රැස් කරගන්නේ මොනවද? සතර සතිපට්ඨානිය ගැන හොඳ දැනුමක් ඇති කරගන්න. සතර සම්‍යක්ප්‍රධාන වීරිය ගැන හොඳ දැනුමක් ඇති කරගන්න. සතර ඉරිදිපාදයන් ගැන හොඳ දැනුමක් ඇති කරගන්න. පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම ගැන හොඳ දැනුමක් ඇති කරගන්න. සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන හොඳ දැනුමක් ඇති කරගන්න. අර බෝධිපාක්ෂික ධර්ම ගැන තමයි ශ්‍රුතවත් භාවය දැනුම කොට නගා ගන්න. ඇයි බෝධිපාක්ෂික ධර්ම කියන්නේ? බෝධි කියන්නේ චතුරාර්ය සත්‍යයට කියන නමක්. ධර්ම අවබෝධයට. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයට ධර්ම අවබෝධයට උපකාර වෙන අංග බෝධිපාක්ෂික ධර්ම කියන්නේ ධර්මාවබෝධයට උපකාර වෙන අංග 37. ඒ නිසා මෙන්න මේ ධර්මයන් ගැන හොඳ දහම් දැනුමක් ඇති කරගන්න ඕනේ. ඉස්සෙල්ලා ඇති කරගන්නේ දැනුම. පොත්පත් කියවලා හරි බණ අහලා හරි ඊය ගැන සාකච්ඡා කරලා හරි ඉස්සෙල්ලා දැනුම ඇති කරගන්න. දැන් බලමු අපි කියපු ටිකත් එක්ක ඔන්න මුලින්ම ඇති කරගන්නේ ලෞකික සම්මාදිට්ඨිය තුල කර්මඵල විශ්වාසය ඇති කරගත්ත කෙනා තුනුරුවන් ගැන සද්ධාවට එනවා. අවබෝධයෙන් යුක්ත සද්ධාව. ඒ සද්ධාවට ආපු කෙනා කර්මඵල විශ්වාසය නිසා මොකද කරන්නේ? පවට ලැජ්ජාවයි බයයි ඇති කරගෙන සීලයකට පිහිටනවා. එතකොට සද්ධාවට එනවා සීලයක් ඇති කරගන්න. සද්ධාව තුල පිහිටලා සිල් රකින්න කෙනා ඊළඟට දහම් දැනුම ගොඩනගන. ධර්මයේ ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නේ සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රධාන වීර්ය මේ ආදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන දැනුම නිරවුල් දහම් දැනුමක් ඇති කරගන්න. දැන් එතකොට කරුණු තුනයි. සද්ධා, සීල, සුත. මේ කාරණා තුන ඇති කරගත්ත කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මෙයා කර්මඵල විශ්වාසය තියෙන කෙනානේ. ලෞකික සම්මාදිට්ඨියේ ඉන්න කෙනා දානි විපාක දන්නවා.
කරන පින්කම් වල විපාක දන්න. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්නවා, අකුසල් වලින් වළකිනවා, කුසල් වඩනවා. ඒ පිණිස ත්‍යාග සම්පත්තිය දියුණු කරන. ඒ කියන්නේ නිතර දන් දෙන්න පෙළඹෙන. දැන් දන් දෙනකොට දැන් අපි හිතන්න කෙනෙකුට මෙහෙමත් හිතෙනවනේ සමාජයේ. අද කාලේ පින් කරන්න සල්ලි තියෙන්න. ඇත්තද බොරුද? එහෙම කියනවා අපි. නමුත් ධර්මයේ තුලින්ම අපි ගත්තොත් සල්ලි තියෙන කෙනාට සල්ලි වියදම් කරලා පින් කරන්නත් පුළුවන්. හැබැයි කෝටි ගණන් තියෙන මිනිස්සු නැද්ද මෙලෝ පිනක් කරන්නේ නැති මිනිස්සු? ඕනේ තරම් ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පින ගැන පෙන්වුවේ පින රැස් වෙන්නේ සල්ලි වලවත් ඒ වටිනා දේවල් වල නෙමෙයි. පින රැස් වෙන්නේ අපේ චේතනාව තුළ. ඒ නිසා දැන් බලන්න විමාන වත්තුව දිහා බැලුවොත් දිව්‍ය ලෝකේ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා තියෙනවා 100 ගාණක් විමාන වත්තුවේ. බොහෝ අය දිව්‍ය ලෝකෙ ගිහින් තියෙන කෝටි ගණන් වියදම් කරපු නිසා නෙමෙයි. සමහර වෙලාවට දෙන්න දෙයක් නැහැ. වතුර ටිකක් දන් දීලා. උක් දණ්ඩක් මිරිකලා පූජා කරලා. තමන් කකා හිටපු ඉඳුල් ටික පින්ඩ පාතේනවා ඇවිල්ලා ගේ ඉස්සරහා ඉන්නකොට කියන අනේ ස්වාමීනි පූජා කරන්න දෙයක් නැහැ. මං කාලා ඉඳුල් වෙච්ච මේ දන් කුඩ ටික විතරයි තියෙන්නේ කියලා. කමක් නැහැ පූජා කරන්න කියලා. ඒ ටික පූජා කරලා හිත පහදවා ගන්නවා මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ පහළ වෙන්න. පිලුණු වෙච්ච පිට්ටු කෑල්ලක් පූජා කරලා දිව්‍ය ලෝකෙ ගිය දෙවිවරු ගැන තියෙනවා. එතකොට අපිට පේනවා අපි දෙන දේ වටිනාකමට වැඩිය වැදගත් වෙලා තියෙන්නේ මොකක්ද? හිත පහදවා ගැනීම. චේතනාවේ තියෙන පිරිසිදු භාවය. ඒ නිසා කෝටි ගණන් වියදම් කර කර දන් දුන්නත් හිතේ පැහැදීම නැත්නම් කර්මඵල විශ්වාසයක් නැත්නම් මෙලෝ පරලෝ පිළිගැනීමක් නැත්නම් අර ලෞකික සම්මාදිට්ඨියකට එන්න බැරි කෙනෙක් නම් ඒකේ පින ඒ තරම් රැස් වෙන්නේ නැහැ. පින තමන්ගේ ජීවිතයට එකතු කරගන්න දන්නේ නැහැ. යම් පිනක් ලැබෙනවා දෙන නිසා නමුත් ඒ පින බලවත් කරගන්න තමන් දන්නේ. හැබැයි කර්මඵල විශ්වාසයෙන් මෙලෝ පරලෝ පිළිගැනීම තියෙන කෙනා ඊටා දිලිඳු කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ට දෙන්න තියෙන පුංචි දෙයක් වුණත් ඒ දේ පූජා කරලා ඒ ගැන හිත හිතා සතුටු වෙනවා. ඒක වර්ධනය කරගෙන මහත්ඵල මහානිසංස කරගන්න. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි ඊටාම දිලිඳු කෙනෙකුට වුණත් දානමය පිනක් කරන්න පුළුවන් කියලා. උන්වහන්සේ වදාලා කෙනෙක් උයා පිහාගත්ත ඉඳුල් භාජන හොදලා අපි කොච්චරනම් දවස ගානේ මේ භාජන හොද විසි කරනවදනේ? පිගන් හොදලා විසි කරනවා, වලම් පිගන් හොදලා විසි කරනවා. මේ ඉඳුල් වතුර ටික හරි විසි කරනකොට හිතන්න කියනවා මේ ඉඳුල් වතුර ටික මහ පොළොවේ ඉන්න ප්‍රාණීන්ට ආහාරයක් වේවා කියලා. ඉඳුල් වතුර ආහාර කරගන්න තිරිසන් සත්තු කොච්චර ඉන්නවද මහ පොළොවේ? එතකොට අන්න චේතනාව. එතකොට චේතනාව තුළ තමයි පින වැඩේ. අපේ චේතනාව තුළ මේ ඉඳුල් වතුර ටිකත් මහ පොළොවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා කියලා මෛත්‍රී සිතින් නම් අපි මේ ඉඳුල් වතුර ටික විසි කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා තිරිසංගත සත්වේකුට ආහාර දානයක් පූජා කරා හා සමානයි කියලා. ওই දක්ඛිනා විභංග සූත්‍රෙ පෙන්නනවා තිරිසන් සතෙකුට දන් දුන්නොත් ආත්ම 100ක් ආනිසංස ලැබෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ දානේ වටිනාකම බුදුරජාණන් වහන්සේ තරම්ම මේ ලෝකෙ මිනිස්සු දන්නවා නම් Tamanට කන්න තියෙන එක බත් පිඟානක් වෙන්න පුළුවන්. බඩකින්නේ ඉඳලා එක බත් පිඟානක් හම්බෙච්ච මිනිස්සයා හැබැයි දානේ වටිනාකම දන්න කෙනා ඒකෙන් බත් කටක් හරි තිරිසන් සතෙක් වෙනුවෙන් හරි දන් දෙනවා කිව්වා. ඒ තරම් මේ දානයයි මහත්ඵලයි මහානිසංසයි ආනිසංස සහගතයි කිය. ඒ නිසා පින්වතුනි අපේ ශක්ති පමණින් ත්‍යාග සම්පත්තිය පුරුදු කරන්න ඕනේ. හැබැයි ඒක පුරුදු කරන්න ඕනේ කර්මඵල විශ්වාසය තුළ පිහිටලා. කර්මඵල විශ්වාසය තුළ ඉන්න කෙනා තමයි දානි විපාක ගැන දන්නේ. ඒ නිසා දන් දෙනකොට වැදගත් කරුණු ටිකක් තියෙනවා. සියතින් දෙන්න කියනවා. තමන්ගේ මතින් ගෞරවයෙන් පූජා කරන්න කියන. දැන් අපි ගමු මේ වගේ සමහරු ඉන්නවා ගිහින් අතින් දන් දෙන්න ලැජ්ජයි. හෝටලේට තමයි කෑම ඕඩරේ බාර දෙන්නේ. මෙච්චර බත් පාර්සල් ප්‍රමාණයක් යවපල්ලා. කෝල් කරලා කියපන් කියලා කවුරු හරි සේවකයෙකුට තමයි ඒකත් කියන්නේ. එතකොට මේ වගේ තමන් සියතින් ගෞරවයෙන් දන් දෙන්නේ. මේවා විපාකේන ආකාරي බොහොම ලස්සනට තියෙනවා දේශනාවල.
සමහරු දන් දීලා තියෙනවා සසරේ. හැබැයි සියතින් දන් දීලා නැහැ, ගෞරවයෙන් දීලා නැහැ. කර්මඵල විශ්වාසයක් තියෙනවා නම් ඉතින් සියතින් දෙනවනේ නේ. ඒකේ විපාකෙන්නේ කොහොමද? දන් දීපු නිසා ලැබෙනවා කියනවා. උපෝපං ආත්මවල දන් දීපු නිසා ලැබෙනවා. හැබැයි සියතින් ගෞරවයෙන් දීපු නැති නිසා Tamanට කොච්චර ලැබුණත් ඒක පරිහරණය කරන්න හිත නැමෙන්නේ නැහැ කියලා. බුදුරජාන් වහන්සේ කාලෙත් හිටියා කෝටි ගණන් ධනෙ තිබ්බ සිටුවරු කාඩි හොදී නිවුඩු හාලුයි තමයි කන්නේ. බොහොම පරණ කරත්තයක වැරහැලි ඇඳගෙන තමයි යන්නේ. අර තිබ්බ කෝටි ගාණක් ධනෙ පොළවේ හංගලා Taman නොකා නොබී ජීවත් වෙනවා. ඒ වගේ අදත් නැද්ද සමාජ මිනිස්සු? කෝටි ගණන් ධනෙ තියෙනවා Taman කාලා බීලත් නැහැ. දරුවෙකුට ලියලා කරලා එහෙම පිනක් දහමක් කරගෙනවත් නැහැ. කරපු පිනකුත් නැහැ, Taman භුක්ති විඳලත් නැහැ, හරි හමන් ගෙයක් දොරක් නැහැ, යාන වාහනයක් නැහැ. මේවා ඔක්කොම එකතු කරලා බැංකුවල දාලා එක්කෝ මැරුණාට පස්සේ කෝටි ගණන් දීපල මහා බාරකාරයක රජයකට අයිති වෙනවා. අයිතිකාරයෙක් නැහැ අන්තිමට. එතකොට මෙහෙම වෙන්නේ ඇයි? Taman සසරේ දන් දීලා තිබ්බට දීපු නිසා ලැබෙනවා. ලැබුණාට මේක පරිහරණය කරන්න හිත නැහැ. පරිහරණය කරන්න හිත නැමෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දන් දෙනකොට වටිනා දෙයක් තමයි පිරිස් සම්බන්ධ කරගෙන දන් දෙන්න ඕන. එතකොට උපෝපං ආත්මවල පරිවාර සම්පත්තියක් ලැබෙනවා කියන. පිරිස් සම්බන්ධ කරගෙන දන් දෙනකොට. දැන් සමහර හිතන්න පුළුවන් මේකට කට්ටියට කියලා කට්ටිය එකතු කරගත්තොත් පින බෙදිලා යනවා කියලා. ඒ නිසා මේක කුට්ටිය පිටින් Tamanටම ගන්න නම් තනියෙන්මයි මේක කරන්න ඕන කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ එහෙම දෙයක් නෙමෙයි. උන්වහන්සේ වදාළේ දන් දෙනකොට සහයෝගයෙන් පිරිසක් එකතු කරගෙන බෙදා හදාගෙන සහයෝගයෙන් එකතු වෙලා දන් දීපුවාම දානි විපාක හැටියට උපෝපං ආත්මවල සැප සම්පත් ලැබෙනවා විතරක් නෙවෙයි පරිවාර සම්පත්තිය පිරිස් බලයක් ලැබෙනවා කියන. එතකොට මේ වගේ දානය ගැන බොහෝ විස්තර තියෙනවා. දැන් අපි හැමෝටම මේ දානය ගැන කොච්චර කතා කරත් වෙස්සන්ත රජුරු වගේ දෙන්න පුළුවන්ද කාටවත්? එහෙම දෙන්න බෑනේ නේ. වෙස්සන්ත රජුරුවොත් ඒ මට්ටමට දන් දෙන්න පුරුදුනේ අසංකීය හතරකොත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආව. දාන පාරමිතාවේ පාරමිතාව, උපපාරමිතා, පරමත්ත පාරමිතාව සම්පූර්ණ කරගෙන ඇවිල්ලා තමයි අන්තිමට බුද්ධත්වයට පත් වෙන්න පෙර දිව්‍ය ලෝකේ ඉපදිලා ඉන්නකොට සක්‍ර දෙවියන් බැලුවා පාරමී ධර්ම සම්පූර්ණයිද? තව තියෙනවා දාන පාරමිතාවේ සම්පූර්ණ කළ යුතු කොටසක් පරමත්ත පාරමිතාව. ඒ වෙලේ සක්‍ර දෙවියන් තමයි බෝධිසත්ව දෙවියන්ට විධාන කරා අනකරා ගිහින් ජයතුරා පුරේ සංජේතේන මහරජතුමාගේ බිරිඳ කුසතී දේවියගේ කුසේ පිළිසිඳගෙන දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න කියලා. අන්නේ ආරාධනෙන් දිව්‍ය ලෝකෙන් චුත වෙලා තමයි දාන පාරමිතාව සම්පූර්ණ කරන්නමයි මනුස්ස ලෝකෙට ආවේ. ඒ අවිල්ලා මව් කුසෙන් ඉපදිච්ච ගමම්ම මහා පින්වන්ත ජීවිතයක් පාරමී පුරාගෙන ආපු කෙනෙක්නේ. මව් කුසින් ඉපදිච්ච දවසේම කතා කරපු ආත්ම තුනක් තියෙනවා බෝසත් ජීවිතේ. වෙස්සන්තර ආත්මේ මව් කුසින් ඉපදිච්ච ගමම්ම අම්මා දිහා බලලා ඇහුවේ අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද කියලා. ඒ වෙලාවේ රන් කහවණු පොදියක් තිබ්බා රජ කෙනෙක්ගේ බිසවක්. අර කහවණු ටික අතට ලං කරනකොටම එහෙම අත් දෙකෙන් අල්ලගෙන හැරිලා ළඟ හිටපු අම්මා කෙනෙකුට දන් දුන්නා. එතකොට මේ විදිහට ඊළඟට ඒකාත්මයක්. ඊළඟට ඒකාත්මික ඒ ඉපදිච්ච ගමම්ම සක්‍ර දෙවියන් අතට දුන්න සඳුන් ගැටයක්. මේ සඳුන් ගැටේ අතේ තියාගෙන තද කරගෙන හිටියා. අම්මා දන්නේ නැහැ මේ අත උණ්ඩි කරගෙන ඉන්නවා දැක්කා. බොහෝම ආදරෙන් ඇහුවා පුතේ මොනවද ඔය කියලා. අතේ තියාගෙන හිතුවේ නැහැ කතා කරා කියලා ඉපදිච්ච ගම. අම්මේ මේ මහා ඖෂධයක් කියලා. අන්නේ ආත්මේ තමයි නම වැටුනේ මහෞෂධ කුමාරයා කියලා. ඊළඟට බුද්ධත්වයට පත්වෙච්ච ආත්මේ තමයි උපදිනකොටම සිංහනාදයක් කරගෙන ආවේ අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බවෝ කියන සිංහනාදි කරගෙන ඉපදුනේ. එතකොට අපිට පේනවා මේ ජීවිත දිහා ගත්තහම
වෙස්සන්ත රජ්ජුරුවෝ ඒ තරම් දන් දීලා මහ පොළොව 7 වතාවක් කම්පා කරමින් දන් දුන්නා. ඒ දාන පාරමිතාව තුල මහ පොළොව පවා කම්පා වුණා කියන. දැන් ඒ වගේ දන් දෙන්න ඉල්ලන හැමදේම දුන්නනේ අන්තිමට. එහෙම දන් දෙන්න හැමෝටම පුළුවන්කමක් නැහැ. අපේ ජීවිතවල මේ දානීය කියන එක පුරුදු කරන්න ඕන. ටික පුරුදු කරේ නැත්නම් කෙලෙස් වලින් වැහිලා යනවා. ඒක උත්සාහයෙන් වීරියෙන් පුරුදු කරලා තමයි මේක දියුණු කරන්න තියෙන්නේ. ඒකනේ දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා කියන්නේ දානං යුද්ධංච සමානමාහු. දානීය කියන්නේ යුද්ධයක් හා සමානයි. ඇයි හිත ඇතුලේ යුද්ධයක් නෙනේ? දිනවද නැද්ද? දිනවද නැද්ද? කොච්චර යුද්ධයක්දනේ? ආයි හිතෙනවනේ අපරාධි දුන්නේ කියලා හිතෙනවා දිනුවාට පස්සේ. ඒක තමයි හිතේ ස්වභාවය. මසුරුකමයි ලෝභකමයි දානයට විරුද්ධව සටන් කරන හිත ඇතුලේ. අන්නේ කෙලෙස් සටනින් දිනන්නේ ත්‍යාග සම්පත්තිය පුරුදු කරපු කෙනා. ඒක පුරුදු කරන්න ඕන නිසා තමයි ධර්මාවබෝධයට නිවන් අවබෝධයට පුරුදු කළ යුතු පාරමී ධර්මයන් අතර පළවෙනිම තැන මොකද්ද? දාන පාරමිතාව. එතනින් තමයි පටන් ගන්න. එතකොට දාන පාරමිතාව මේක පාරමිතාවක් හැටියට අතහැරීම ත්‍යාග සම්පත්තිය දන් දීම ජීවිතේ ටික සසරේ පුරුදු කරලා රැස් කර ගන්නට ඕන. අන්නේ නිසා ත්‍යාග සම්පත්තිය පුරුදු කරනවා නිවන් මාර්ගයේ ගමන් කරන කෙනා. දැන් කරුණු 4ක් කියලා දුන්නා. සද්ධාව තියෙන්නට ඕනේ තුනුරුවන් ගැන හොඳ පැහැදීමක් තියෙන්න ඕනේ. හැබැයි මේ සද්ධාව ඇති වෙන්න ඕනේ ලෞකික සම්මාදිට්ඨිය තුල පිහිටලා. කර්මඵල විශ්වාසයෙන් මෙලෝ පරලෝ විශ්වාසයෙන් සසර බයක් ඇතුව තෙරුවන් සරණ යන්න ඕනේ. මේ භයානක සසර ගමනින් මිදීම පිණිසමයි මන් තෙරුවන් සරණ යන්නේ කියන අවබෝධය. ඊළඟට පවට ලැජ්ජාව බය ඇති කරගත්ත කෙනා තෙරුවන් සරණ ගිය කෙනා සීලේක පිහිටනවා. සසර දුකින් මිදීම පිණිස සීලේක පිහිටනවා. ඊළඟට ධර්ම දැනුම ඇති කරගන්න. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආදී මේ ධර්මයන් ඉගෙනගෙන සුතවත් භාවය ඇති කරගන්න. ඊළඟට ත්‍යාග සම්පත්තිය දන් දීම පුරුදු කරන. කරුණු 4යි. සද්ධා, සීල, සුත, ත්‍යාග. පස්වෙනි එක තමයි ප්‍රඥාව. ධර්මාවබෝධයට අවශ්‍ය අංගය. මේ කරුණු 5ටම අපි කියනවා සීක බල කියලා. අසීක කියන්නේ රහතන් වහන්සේලාට. ඒ අය ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරලා හික්මිලා අවසාන නිසා අපි අයට කියනවා අසීක. ධර්ම මාර්ගේ ගමන් කරන අයට කියනවා සීක. එතකොට ධර්ම මාර්ගේ ගමන් කරන ශ්‍රාවකයන්ට තියෙන බල ධර්ම 5 තමයි සීක බල. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ප්‍රඥාව ලබන්න නම් අපි කරන්න ඕනේ මේ ධර්මයේ හොඳට අර අහලා ඇති කරගත්ත ශ්‍රුතවත් භාවය. දැන් කලින් ඇති වුණේ ශ්‍රුතනේ. ශ්‍රුත කියන්නේ දැනුමක්නේ. ඒක දැනුම විතරයි. පොත් කියවලා හරි බණ අහලා හරි ඇති වෙච්ච දැනුම. දැන් ප්‍රඥාව ලබන්න නම් අපි කරන්න ඕනේ මේ අහලා ඇති කරගත්ත දැනුම නුවණින් විමසමින් තමාගේ ජීවිතයට ගලප බලන්න ඕනේ. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය දෙනවා කියලා. ඒක මේ වගේ. දැන් අපි ගමු මෙහෙම. දැන් ඔන්න ධර්මයේ තිබිලා අපි ඉගෙන ගත්තා මේ වගේ දෙයක්. ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. නාසය අනිත්‍යයි. දිව අනිත්‍යයි. කය අනිත්‍යයි. මනස අනිත්‍යයි කියලා ඔන්න අපි ඇහුවා. දැන් මේ ඇහුවේ බුද්ධ දේශනාවක බුදුරජාන් වහන්සේ වදාළ දෙයක් අපි අහලා ඉගෙන ගත්තා. දැන් අපි ওই දේ ඕන තරම් බණට අහලා ඇතිනේ. පොත් කියවලත් දන්නවා ඇති. දැන් මේ තියෙන දැනුම ඔක්කොම අපිට ශ්‍රුතවත් භාවයේ. දැනුම විතරයි. මේ ඇති කරගත්ත දැනුම දැන් අපි කොහොමද ප්‍රඥාව කරා ගෙනියන්නේ? ප්‍රඥාව කරා ගෙනියනකොට අර අහලා ඇති කරගත්ත දැනුම අපි අපේ ජීවිතය තුලින් විමසලා බලනවා. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය දෙනවා. තමා තුළට පමුණවාගෙන ධර්මයේ ඕපනයිකයිනේ. තමා තුලින් විමසලා බලනවා. දැන් බලන්න තියෙන්නේ කා තුලින්ද? තමන් තුලින්. දැන් බලනවා ඔය කියන විදිහේ ඇස කන නාසය දිව කය මනස මටක් තියෙනවා. එහෙමනම් මගේ ඇහැ අනිත්‍යද? මගේ කන නාසය දිව කය මේ ශරීරයේ මා තුල තියෙන ආයතන 6 අනිත්‍යයිද කියලා තමන්ගේ ඇහැට කිමිදිලා විමස හොයනවා මේ තුල නිත්‍ය දෙයක් තියෙනවද?
අන්න විමසගෙන යනකොට Tamanට තේරෙනවා හේතුවක් නිසා හටගන්න දෙයක් හේතු නැති වෙනකොට නැති වෙනවා. ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධා රූප නිරෝධ මේ ශරීරේ පැවැත්ම තියෙන්නේ ආහාර නිසා. ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙලා. ඇස කන නාසය දිව ශරීරය මනස මේ ආයතන හයකින් යුක්ත මේ කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන ගොරෝසු ශරීරයේ මේ රූපේම පවතින ආහාර සමුදය. ආහාර නැති වෙනකොට නැති වෙලා යනවා. මේක අනිත්‍යයි ලෙඩ වෙනවා. ජරාවටපත් වෙනවා. තුවාල හැදෙනවා. කුණු වෙනවා. මැරුණට පස්සේ කුණු වෙලා පස් වෙලා යනවා. එහෙමනම් මම මගේ කියලා පිළිගන්න බෑ දුකට අයිති දෙයක් කියලා අන්න විමසනකොට Tamanට වැටහෙනවා. එතකොට අපි ධර්මයේ ඉගෙන ගත්ත දේ තමා තුලින් විමස බලනවා. අන්න ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය දෙනවා. එහෙම බලනකොට අර අපි අහලා ඉගෙන ගත්ත දේ ගැන කලින් තිබ්බේ දැනුමක් දැන් අපිට ඇති වෙන්නේ ඒක තමා තුලින් විමසලා ඇති කරගත්ත අවබෝධඥානයක් අපිට දැන් ඇති වෙනවා. අන්නේ අවබෝධඥානය ආයතන 6 ගැනත් ආයතන 6 තුල හටගන්න පංච උපාදානස්කන්ධයන් ගැන මේ විඳීම් හඳුනා ගැනීම චේතනා විඥාන මේ සියල්ල ආයතන 6 තුල හැදෙන හැටි ඒ තුල පටිච්ච සම්පාදේ හැදෙන හැටි මේ ධර්මයෙන් අපි අහපු දේවල් අපි තුලින් විමස බලනවා. අන්න එහෙම බලනකොට මේ ආයතන 6ත් පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි කියන එක තමා තුලින්ම විමසලා වටහා ගන්න පුළුවන් නම් ඒක දුකට අයිති දෙයක් මම මගේ කියලා පිළිගන්න බෑ මේක අනිත්‍යයි කියලා තමා තුලින් වැටහෙනකොට අන්න ඒ කෙනාට ඇති වෙනවා ප්‍රඥාව. එහෙමනම් ප්‍රඥාව ඇති කරගන්න අපිට කළ යුතු දේ තමයි පිරිසිදුව ධර්මයේ අහලා ඇති කරගත්ත දහම් දැනුම ශ්‍රුතවත් භාවයේ අපි යෝනිසෝ මනසිකාරයේ දෙමින් තමා තුලින් විමස බලන්න. ඔබ අහලා ඇතිනේ ආලවක කියලා යක්ෂයෙක් එදා හිටපු බොහෝම දරුණු කෙනා. බුදුරජාණන් වහන්සේගෙන් උන්වහන්සේ නිවසට ගියපු වෙලාවේ අන්තිමට බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ටිකක් අරගෙන ආවනේ. මෙන්න මේවට උත්තර දුන්නේ නැත්නම් මං දන්නවා කරන දේ කියලා. කකුල් දෙකෙන් අල්ලලා පරසක්කුල ගහනවා කිව්වා. උන්වහන්සේව සිහිය විකල් කරනවා කිව්වා. රටේ නැති දේවල් කිව්ව බුදුරජාණන් වහන්සේ වදාලා ඌවණම් කරන්න හම්බෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේව විනාශ කරන්න පුළුවන් කෙනෙක් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ කොහෙවත් නැහැ කියලා. ප්‍රශ්න ටික අහන්න කිව්වා ඒවට උත්තරේ දෙන්නම් කිව්වා. අන්තිමට ආලවක ඉඳගෙන ප්‍රශ්න අහන්න පටන් ගත්තා. හැබැයි මේ අහපු ප්‍රශ්න අතර බොහෝම වැදගත් ධර්මාවබෝධයට අවශ්‍ය ප්‍රශ්න ගොඩක් තිබ්බේ. ආලවක අහනවා කතංසු ලබතේ පඤ්ඤා ප්‍රඥාව ලබන්නේ කොහොමද කියලා ඇහුවා. අන්න බලන්න එච්චර දරුණු මිනිස්සයා වුණත් ආලවකට තිබ්බ ගැටලුවක්. ප්‍රඥාව ලබන ක්‍රමය මොකක්ද? බුදුරජාණන් වහන්සේ විස්තර කරා සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බානප්පත්තිය සුස්සුසා ලබතේ පඤ්ඤා අපමත්තෝ විචක්කන. සද්ධාවෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දේශනා කරන ධර්මය අහන්න කිව්වා. ඒ කියන්නේ ශ්‍රුතවත් භාවයේ දහම් දැනුම ඇති කරගන්න කිය පිරිසිදු ධර්මය අහලා. අරහතන් ධම්මං නිබ්බානප්පත්තිය. රහතන් වහන්සේලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දේශනා කරන නිවන කරා යන ධර්මය. අන්න පිරිසිදු නිවන් මාර්ගය ගැන ධර්මය අහන්න කියව. සුස්සුසා ලබතේ පඤ්ඤා. ඒ ඇසූ ධර්මය ප්‍රඥාව ලැබෙන තෙක්ම ලබතේ පඤ්ඤා. ප්‍රඥාව ලැබෙන තෙක් අප්පමත්තෝ විචක්කනෝ. අප්‍රමාදීව නුවණින් විමසන්න කියවා. යෝනිසෝ මනසිකාරයේ දෙන්න කියව. අන්න ප්‍රඥාව ලබන ක්‍රමය. එහෙමනම් අපි මේ අහන බණ කොච්චරනම් බණ අහලා ඇද්දනේ? කොච්චර ධර්මය අහනවද? දැන් මේ බුද්ධිස් channel එක නිසා පැය 24ම බණ අහනවනේ. එතකොට කොච්චර බණ අහනවද? මේ අහන ධර්මය අපි ওই බණ අහලා තිනවා. ඕවා අපි අහුවා. ඔය වගේ අපි නිකන් මේකත් අහලා තිනවා මේකත් ඇහුවා මං අර බණත් ඇහුවා ඔය හාමුදුරන්ගේ බණත් අහනවා. ඉතින් ඔය වගේ නෙනේ. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ බලන්න බොහොම ලස්සනට පෙන්නනවා කෙනෙක් ගාථා 1000ක් අහලා මතක තියාගෙන ඉන්නවා හැබැයි විමසන්නේ කටපාඩම් ගාථා 1000ක් දන්නවා ඊට වැඩිය ශ්‍රේෂ්ඨයි කීවා එක ගාථාවක් අහලා ඒක විමසමින් තමන්ගේ ජීවිතයට ගලපමින් ඒ ඔස්සේ ධර්ම අවබෝධයට මහන්සි ගන්නවා නම්
අර ගාථා 1000ක් මතක තියාගෙන කටපාඩමින් කී ඉන්න කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. ඒ නිසා පින්වතුනි අහන එක බණෙන් හෝ වේවා ඒ ඔස්සේ යෝනිසෝ මනසිකාරයේ දෙන්න. තමන්ගේ ජීවිතය තුළින් ගලප විමසන් ධර්මාවබෝධයට යන්න උත්සාහ කරන්න. මේකට මේ මහා අමුතු උගත්කමක් මහා විශේෂ දැනුමක් අමුතු දෙයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ අපි අහලා තියෙන ධර්මයේ විමසමින් බැලීමේ දක්ෂතාවය. අපිට සද්ධාව තියෙනවා නම් පවට ලැජ්ජා බය ඇති කරගෙන සීලයක පිහිටන්න පුළුවන් නම් ඊට පස්සේ අපිට දහම් දැනුම තියෙනවා නම් ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව ඇති කරගන්න කෙනා ධර්මයේ නිතර නුවණින් විමසනවා. දැන් බලන්න සුනීත සෝපා උපාධිකාරයෝද මහා ශ්‍රේෂ්ඨ උගත්තු දර වැසිකිලි කරගහගෙන ගියා නිවන් දැක්කේ. අංගුලිමාල. එතකොට මේ වගේ කොච්චර මහා දරුණු මිනිස්සු. සමහරු හොරු දරුණු හොර කණ්ඩායම් වල නායකයෝ. තියනවාට තබ්බද්දාය කියලා හොර නායකයෙක් 500ක හොර කණ්ඩායමක් එක්ක ගියක් බිනින්න ගියේ. නමුත් අන්තිමට ධර්මය අහන්න හම්බුණා. එතකොට මේ වගේ බණහලා සියල්ලම ඇවිල්ලා පැවිදි වුණා රහත් වුණා. මේ වගේ සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ බණ කියනකොට බලනවා කවුද අද ධර්මය අවබෝධ කරගන්න පින්වන්තම කෙනා. දහස් ගණන් ඉන්නවා. රාජරාජ මහා මාත්‍යවරු ඉන්නවා. හැබැයි සමහර විට අර පිරිසේ ඉන්න හිඟන්නෙක් තමයි ධර්මය අවබෝධ කරන්නේ. එහෙම අවස්ථාවක් තියෙනවා. අර සුප්‍රබුද්ධ කුෂ්ටි කියලා ඇඟ පුරාම කුෂ්ඨ තියෙන හිඟන මිනිස්සෙක්. එදා අර හිටපු විශාල පිරිසක් අතර ඔහු විතරයි ධර්මය අවබෝධ කරගත්ත කෙනා. බුදුරජාණන් වහන්සේ ඔහු ඉලක්ක කරගෙන දහම් දෙසනවා. එතකොට අපිට පේනවා මේ ධර්මයේ ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ ධර්මයට තියෙන අර කරුණු පහ. එකක් තමයි කර්මඵල විශ්වාසයෙන් ලෞකික සම්මාදිට්ඨිය තුළ සද්ධාව ඇති කරගන්න. පවට ලැජ්ජ බය ඇති කරගෙන සීලයක පිහිටන්න. ඊළඟට දහම් දැනුම තියෙන්න ඕනේ. ඊළඟට ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව කියන්නේ ධර්මයේ නුවණින් විමසලා තමාගේ ජීවිතය තුළින් වටහා ගැනීමේ දක්ෂතාවය. එහෙමනම් ඔබ හැම දිනාටම ඔන්න ඔය කරුණු පහ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන කරුණු පහම දියුණු කරගෙන ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි අද ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ඒ වගේම අද ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරන්නේ චාමර රුඩ්රිගෝ, ඒ වගේම සාගරිකා පෙරේරා, උපුල් ධම්මික පෙරේරා, අශෝකා ශ්‍රියානි, නයනා කීර්ති, සුමිත්‍රා ශාන්ති යන දරු මුණුබුරන් ආදී ඒ සියලු දෙනාම එකතු වෙලා වාද්දුව බාලිකා විද්‍යාල පාරේ අංක 3 දරන නිවසේ පදිංචි කරුණාවති පෙරේරා උපාසිකා මාතාවගේ 2012 මැයි 8 වෙනි දිනට යෙදෙන 80 වන ජන්මදිනයේ නිමිත්තෙන්. ඉතින් ඒ මෑණියන්ගේ කරුණාවති උපාසක මෑණියන්ගේ 80 වෙනි ජන්මදිනයේ වෙනුවෙන් මේ දූදරු මුණුබුරන් පවුලේ සියලුම දෙනා එකතු වෙලා මේ මෑණියන්ට නිදුක් නිරෝගී භාවය ලැබේවා, තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන්න සැලසේවා, දීර්ඝායුෂ ලැබේවා, ධර්මාවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්න යෙදෙන්නේ. එහෙමනම් කල්පනා කරගන්න ඔබ නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන් ගැන හිතන්න. වර්ග පරම්පරාවල් වල පවුලේ මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. මිය පරලෝකීය ඥාතීනුත් සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. සුජීවත්ව ඉන්න දූදරු ඥාති හිත මිත්‍රාදී හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ඒ වගේ මේ කරුණාවති උපාසක මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම ඒ වගේම බෞද්ධ රූපවාහිනියේ ඒ ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් අතිපූජනීය දරණාගම කුසල දමනා හිමියන් ඇතුළු සෑම සියලු දෙනාටම මේ සියලු පිනෙන් නිදුක් නිරෝගී භාවයේ සැලසේවා, තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන්න සැලසේවා. ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින උපකාර වේවා කියන ආශිර්වාදයේ අදිෂ්ඨානය ඇති කරගන්න.
බොහොම වැදගත් සිතක් සාන්තියක් යහපතක් වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේදී ධර්මදේශනය පැවැත් වූ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රයන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ සසුනඹර ධර්මයෙන් ඒකාලෝක කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවා කියා අපි හැමදෙනාම සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.